අයිබෝන් අයිබෝන් කොහොමද කට්ටියටම ඉතින් අද අපි ඔයාලව හම්බෙන්න එන්නේ ඇත්තම කියනවා ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඔයාලා අපෙන් ගොඩක් දේවල් අහලා තිබ්බා, අපේ පෝස්ට් වලට ගොඩක් කමෙන්ට් කරලා තිබ්බා දේවල් අහලා. ඉතින් මේක අපි අවස්ථාවක් කරගන්නවා ඔයාලා අපෙන් අහපු ප්‍රශ්න කීපයකට ඔක්කොටම නෙමෙයි. මොකද ගොඩාක් ප්‍රශ්න තියෙනවා ඔයාලා කීපයකට උත්තර දෙන්න. ඉතින් මුලින්ම අපි පටන් ගන්නම් අපි කවුද කියන එකෙන්. අර ඔක පළවෙනි වීඩියෝ එක තිබ්බා, ඒත් අපි කියන්නම් අපි මොකද්ද කරේ සහ මොනවද දැන් කරන්නේ කියන එක ගැන. ඉතින් එතනදී මම මුලින්ම මං ගැන පොඩ්ඩක් කියන්නම්. මං ගැන කියනවා නම් මම මෙතනට ආපු ගමනේදී මම මුලින්ම ඕස්ට්‍රේලියාවට ආවේ මෙහි හයර් ස්ටඩීස් වලට ඇවිල්ලා මම ඉගෙන ගත්තේ ඔටෝමොටිව් කරලා මම මෙහෙ වැඩ කරන්න පටන් ගත්තා. ඒත් ඔටෝමොටිව් ෆීල්ඩ් එකේම තමයි. මම මයිනින් කම්පැනිස් වල වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ 4-wheel drive modification කරන ARB ඔයගොල්ලෝ දන්න හැමෝම දන්නවා. ARB එකෙන් මම වැඩ කරලා තියෙනවා අවුරුදු ගාණක්. එතනින් පස්සේ මම වැඩ කරලා තියෙන ඕස්ට්‍රේලියාවේ තියෙන ඒ කියන්නේ ලොකු නෙට්වර්ක් එකක් තියෙනවා. ඒ කම්පැනි නම Kmart Tire and Auto. ඒකේ ස්ටෝ මැනේජර් කෙනෙක් විදිහට මම අවුරුදු 4ක් වැඩ කරා. ඊට පස්සේ තමයි මම මේ අද ඉන්න තැනට ඇවිල්ලා මම මගේම බිස්නස් එකක් අලුතෙන් පටන් අරන් තියෙන්නේ. මම ඒ බිස්නස් එකත් 4-wheel drive modification සහ සාමාන්‍ය general repairs and maintenance තමයි කරන්නේ. ඉතින් ඒ තමයි මම අද වෙනකන් ආපු ගමන. මේනක කියයි මේනකගේ ගමනේ පොඩි විස්තරයක්. මමත් මෙල්බන් වලට ආවේ මුලින්ම ස්ටඩීස් වලට. ඊට පස්සේ ඔටෝමෝටිව් කරලා ස්පොන්සර්ෂිප් එකක් හම්බුණා Toyota එකේ ඇඩිලේඩ් වල. ඉතින් ඒක මයිනින් ටවුන් එකක් ඇඩිලේඩ් වල තියෙන. ඒකේ මම වැඩ කරා කාලයක්. ඊට පස්සේ අපි කේන්ස් වලට මූව් වුණා මමයි මදුරංගයි. ඉතින් එහෙත් මම Toyota එකේ වැඩ කරා කාලයක්. ඊට පස්සේ මම ගෝල්ඩ් කෝස්ට් වලට මූව් වෙලා එහෙත් Toyota එකේ තමයි වැඩ කරේ. ඒ කියන්නේ Toyota එකේ මගේ ජීවිතේ මම වැඩ කරලා තියෙනවා අවුරුදු 8-10ක් විතර. ඊට පස්සේ දැන් මම වැඩ කරන්නේ TJM කියන කම්පැනි එකක. ඒකේ අපි කරන්නේ තනිකරම 4-wheel drives අප්ග්‍රේඩ් කරනවා සහ ඉලෙක්ට්‍රිකල් සහ ඒ පැත්ත ඔක්කොම. ඔයගොල්ලෝ TJM කියන්නේ මොකක්ද කියලා සමහරට දන්නේ නැතුව ඇති. TJM කියන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන ARB වගේම අනිත් කම්පැනි එක. කියන්නේ ARB සහ TJM තමයි ප්‍රධානම 4-wheel drive modification companies දෙක. ඉතින් ඒකේ වැඩ කරගෙන යනවා දැනට. ඒක තමයි මගේ විස්තර. ඉතින් ඕගොල්ලෝ ගොඩක් අහලා තිබ්බ නිසා ඔය විස්තරය දුන්නේ. මොකද හැමෝම අහනවා අපි මොනවද කරන්නේ, අපි කොහොමද මේ දේවල් දන්නේ කියලා. ඉතින් ඇත්තම කියනවා නම් අපි ඕගොල්ලන්ට මේ වෙනකන් කියපු දේවල් සහ ඉදිරියට කියන දේවල් වාහන සම්බන්ධයෙන් එන්නේ ඔන්න ඔය බෑග්ග්‍රවුන්ඩ් එකෙන්. ඒ කියන්නේ hands on experience අපේ එක්ස්පීරියන්ස් එකෙන්ම විතරයි අපි ඕගොල්ලන්ට මේ කියන දේවල් කියන්නේ. මොකද අපි එහෙම නැතුව මේ කොහොමද ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා කියන දෙයක්වත් එහෙම දෙයක් නෙමෙයි. අපි ඕගොල්ලන්ට මේ දේවල් කියද්දී මොකද අපේ එක්ස්පීරියන්ස් එක තැන් තුනකින් එනවා. එකක් තමයි මේ ෆීල්ඩ් එකේ ඔටෝමොටිව් ෆීල්ඩ් එකේ වැඩ කරලා අපේ එක්ස්පීරියන්ස් එක. දෙවෙනි එක තමයි මේ 4-wheel drives වලින් කිලෝමීටර් ලක්ෂ ගාණක් අපි ඩ්‍රයිව් කරලා තියෙනවා මේ ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියාව වටේම ගිහිල්ලා තියෙනවා. අන්න ඒ එක්ස්පීරියන්ස් එකෙන් ඔතනින් යනවා. ඒ වගේම 4-wheel drive වල ඕනර්ස්ලා විදියට. මොකද ඔයා කියන්නේ? මමත් ඒකම තමයි කියන්න තියෙන්නේ. මගේත් මෙහෙමයි. මම Toyota එකේ ගොඩක් කාලයක් වැඩ කරා. හැබැයි මගේ මුල ඉඳලම තිබුණේ Nissan එකක්, පෙට්‍රෝල් එක. ඉතින් එක්ස්පීරියන්ස් තමයි තනිකරම අපි එහෙම ඉගෙන ගන්නවා දේවල් හැමදාම. ඉගෙන ගන්නේ නැහැ කියලා නෑ. කවදාවත් අපිට පරිපූර්ණ වෙන්න බෑ. අපි හැමදේම දන්නවා කියලා නෙමෙයි. ඒ වුණාට අපි දන්න දේ තමයි කියන්නේ. ඉතින් හැබැයි අනිත් දේ තමයි අපි කියන්න ඕනේ මේ කියන්නේ අපේ මතය. අපේ එක්ස්පීරියන්ස් එකෙන් අපේ මතය තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ. ඒක හැමෝටම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඒක ගැන කියන්න හරි අමාරුයි නේ. ඒක මෙහෙමයි. එක එකනාගේ පුද්ගලික මත තියෙනවා. මේ කියන්නේ අපි දෙන්නගේ තියෙනවා එක මතයක්. මමත් සමහරලාට මදුරංගත් එක්ක ආගියු කරනවා. එහෙම තමයි අපිත් ඉගෙන ගන්නෙ. ඉතින් ඒ මතය තමයි අපි කියන්නේ. ඉතින් ඒක
ඕගොල්ලන් බාරගන්න විදිහට මොකද අපි ඒක හොඳටම දන්නවා හැමෝම එකම විදිහට ඒක බාරගන්නේ නැහැ. මොකද දැන් උදාහරණයක් කියමුකෝ. දැන් ටොයෝටා වාහනයකට ගොඩාක් කැමති ගොඩාක් ආදරණය කරන එක්කෙනෙක්ට සමහරට අපි කියන දේවල් ඒගොල්ලොන්ට ඒ කියන්නේ පොඩ්ඩක් අවුල් වෙන්න පුළුවන්, අකමැති වෙන්න පුළුවන්. අපි කවදාවත් කිසිම වාහනයක් මේ ලෝකේ තියෙන ක්‍රිටිසයිස් කරන්න කතා කරන්නේ නැහැ. අන්න ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒ කියන්නේ කිසිම වාහනයක් පහත් කරලා කතා කරනවා නෙමෙයි. අපි එදිනදා ජීවිතයේදී කරන වැඩත් එක්ක ගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක අපිට කියන්න පුළුවන් දේවල් තමයි කියන්නේ. ඔව් ඒ වගේම තමයි දැන් අපි Nissan petrol ගැන කිව්වා කියලා Nissan එකෙන් අපිට ගෙවන්නේ මොනකුත් නැහැ. ගෙවන්නේ අපි කැමති අපිට ස්පොන්සර්ෂිප් එකක් කවුරුත් කරන්නේ නැහැ. ස්පොන්සර්ෂිප් එකක් නැහැ අපිට. මේ ඕගොල්ලන්ට මේ වෙනකන් අපි කියලා තියෙන පෙට්‍රෝල් වල ගොඩක් හොඳ පැත්තනේ. දැන් හැබැයි Nissan petrol වල ZD30 එන්ජින් එකේ තියෙන අඩුපාඩු ගොඩක් අපි කලින් කිව්වා. ඒ වගේම ඊළඟ ඉස්සරහා වීඩියෝ එකකින් අපි අරන් එනවා Nissan petrol වල තියෙන අනිත් ගැටලු ගැන. ඒවා ඇයි එන්නේ ඒ හැම දේ ගැනම ඉස්සරහදී අරන් යනවා. ඒක නිසා ඔයගොල්ලෝ හිතන්න එපා අපි මේ Nissan petrol තියාගෙන අපිට කොහෙන්වත් ඒ කියන්නේ ස්පොන්සර් කරලා හරි අපි මේ Nissan petrol හොඳයි කියලා ලෝකෙට කියන්න උත්සාහ කරනවා නෙවෙයි. ඉතින් මේ අපේ choice එක. ඒ නිසා තමයි අපි මේ දේ කියන්නේ. ඔව්. ඉතින් අපි යමු ප්‍රශ්න වලට ඊළඟ නේද? මේකත් අතරම ප්‍රශ්නයක්. ඔව් මේකත් අහපු ප්‍රශ්නයක්. අපි ප්‍රශ්න වලට යන් ඊට කලින් මට ඔයගොල්ලන්ට එක දෙයක් කියන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ ගොඩාක් අහලා තිබ්බා මේක අපේ අන්තිම වීඩියෝ එකෙන් පස්සේ. ඒ තමයි මගේ යාළුවෝ දෙන්න ස්ටීව් සහ ජෙමාට මොකද උනේ කියලා. ඉතින් මොකද උනේ කියන්නේ ඒක මේ එයාටලට වෙච්ච අනතුර අපේ ගමනේදී වෙච්ච අනතුරක් නෙමෙයි. ගිය අවුරුද්දේ ඒගොල්ලෝ ගමනක් ගිහිල්ලා එනකොට ආපහු එනකොට අර ඕගොල්ලන්ට මම පෙන්නුවා වගේ ලොකු රෝඩ් ට්‍රේන් එකක් B-double ට්‍රක් එක දෙන්නම ආපු වාහනේ හැප්පිලා අද වෙනකන් කවුරුත් දන්නේ නැහැ කාගේද වැරද්ද මොකක්ද උනේ කියලා. කොහොම හරි වාහනේ එතරම් ගිනි ගත්තා. ගිනි අරගෙන තමයි මැරුණේ දෙන්නම. ඒක ගොඩාක් අවාසනාවන්ත සිද්ධියක්. ඒ දෙන්නගේ බබාව බේරගන්න පුළුවන් වෙලා තිබ්බා ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක්ට. වාහනේ ගිනි ගන්න පුපුරලා ගිනි ගන්න කලින් බබාව එළියට අරගෙන තිබ්බා. ඉතින් ඒක තමයි සිද්ධ වුනේ. කතා කරන්න කැමති දෙයක් නෙමෙයි ඒ ගැන. ඉතින් ඔයාලට කෙටියෙන් කිව්වේ එතනදී වෙච්ච සිද්ධිය. ඔයගොල්ලෝ හැමෝම අහන නිසා. එහෙනම් අපි යන් මම කොලේක පොඩ්ඩක් ලියාගත්තා ඔයගොල්ලෝ අහපු ප්‍රශ්න වලින් වැදගත්ම ප්‍රශ්න ටිකක් කියලා හිතිච්ච දේවල්. ගොඩක් කට්ටිය අහපු එකක්. අපි පළවෙනි මතර මතක තියෙන ප්‍රශ්නයකට යන්න. අපේ වාහන මේ තත්ත්වෙට මොඩිෆයි කරන්න කීයක් විතර ගියාද කියලා. ඔව් මගේ ප්‍රශ්න තියෙන මම ගණන් හදලා ගණන් තියාගත්තේ මොනවත් නැහැ. ඉතින් මගේ මෙච්චර කල් අවුරුදු 10ක විතර පඩියෙන් වැඩි ප්‍රමාණයක් ගිහිල්ලා තියෙන වාහනයට තමයි. ඒක තමයි මට කියන්න තියෙන්නේ අතරම. මගේ කතාව පොඩ්ඩක් වෙනස්. මේ තියෙන්නේ මේ පෙට්ටිය ඇතුලේ තියෙන තනිකරම මේ වාහනේ මම ගත්තට පස්සේ මේ වෙනකන් වියදම් කරපුවා ගැන ඔයගලන්ට මේ පෙන්වන්නේ මෙන්න මෙච්චර මිටියක් තියෙනවා මේ ගත්ත බඩු වල විතරක්. ඉන්වොයිස් ඒ කියන්නේ බිල්ස් විතරක්. ඉතින් මේ බිල් මම හැම අවුරුද්දෙම වගේ ඕක කවුන්ට් කරනවා ඇඩ් කරගෙන යනවා. ගිය අවුරුද්දේ දෙසැම්බර් වෙද්දී $48000ක විතර මොඩිෆිකේෂන් වලට බඩු අරන් තියෙනවා. ඉතින් මේකේ මේ වියදම අනිත් දේ තමයි අපි කියන්න ඕනේ. අපිට මේ වියදම මේ වාහන වලට යනවා අඩුයි. හේතුව හැමදේම අපි කරන නිසා. ඕක ලේබර් ඇඩ් කරා නම් ඕස්ට්‍රේලියාවේ ගණන්ම දේ තමයි ලේබර් ගණන්. ඉතින් ලේබර් ඇඩ් කරා නම් යන ගාන අපි දන්නේ නැහැ කියන්න. ඉතින් ඒක ඉතින් ගැන කතා කරලා තේරුමක් නැහැ. ඊළඟට අනිත් අහන ප්‍රශ්නයක් තමයි වාහනයක් 4-wheel drive දාන්න කලින් මොනවද කරන්න ඕනේ අත්‍යවශ්‍ය දේවල් කියලා. ඔව් ඒකෙදි ඇත්තටම මම හිතුව දෙයක් තමයි ඒකේ දෙපැත්තක් තියෙනවා මට තේරෙන විදිහට. එකක් තමයි vehicle modification කියන පැත්ත. අනිත් එක තමයි අපි සූදානම් වෙන්නේ කොහොමද කියන එක. ඉතින් සමහර වෙලාවට ගොඩක් වෙලාවට 4-wheel තියෙන වාහනයක 4-wheel තියෙනවා නම් 4-wheel ගේ එකක්ම තියෙන්න ඕනේ වෙනම ගියර් බොක්ස් එකක්. 4-wheel අර දැන් අලුතෙන් එනේ වගේ තියෙනවානේ කරකවන්නේ. ඔව් කරකවන 4-wheel දාලා යන්න පුළුවන්. ඉතින් එහෙම හරි කමන්නේ 4-wheel තියෙනවා නම් යන්න පුළුවන්. බැරි නෑ. ගොඩක් ට්‍රක්ස් වල යන්න පුළුවන්. ඉතින්
ඒක වැඩේ තියෙන ඒක තියෙනවා normal off roading ඊට පස්සේ තියෙනවා extreme four wheel driving කියන එක. එතකොට extreme four wheel driving වලදී ඒ වගේ වාහනයක් යන්න බෑ ඇත්තටම. ඉතින් එතකොට දැන් හිතමුකෝ අපි උදාහරණයක් විදිහට beach driving එකකදී වැල්ලේ drive කරනකොට ඔයාලට ටයර් එකේ හුලං අඩු කරන්න ඕනේ. හුලං අඩු කරපුවාම වාහනේ ක්ලියරන්ස් එක අඩු වෙනවා. ඒ කියන්නේ වාහනේ පාත් වෙනවා. එතකොට ක්ලියරන්ස් එක අඩු වෙනවා. එතකොට ඉතින් වාහනේ සමහරලාට මේ වැල්ලේ ස්ක්‍රැප් වෙනවා. ඔව්. ඒ කියන්නේ වාහනේ පාත් වුණාම වාහනේ ටයර් නෙමෙයි මැද වාහනේ මැද වදීගෙන යනවා. චැසි අනම්මනම් ඔක්කොම වැල්ලේ වැදීගෙන යනවා. ඉතින් ඒක එකක්. හැබැයි ඒ වගේ ඒවා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මොඩිෆයි කරන්න ඕනෙම නෑ. කරලා කරොත් අපි මෙහෙම මොඩිෆයි කරලා තියෙනවා. අපි ටිකක් අර යන තැන් ඕස්ට්‍රේලියාව ලොකු හින්දා සමහරලාට ගොඩක් අයිසොලේටඩ් යන පැතිවල කිලෝමීටර් 300ක් නෙමෙයි සමහරවිට 1000ක් විතර යනකම් කවුරුවත් නැහැ. ඉතින් එතකොට අපිට හිතේ බයක් නැතුව යන්න පුළුවන් වෙන්න ඕනේ. ඔව් අන්න ඒකයි. ඒ කියන්නේ යන්න පුළුවන් වුණාටම යනවා නෙමෙයි. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි ස්ටෑන්ඩඩ් වාහනයකින් යනවට වඩා ආරක්ෂාකාරීව අපිට විශ්වාසයක් ඇතුව යන්න පුළුවන් මේ විදිහට වාහනයක් හදලා ඒ කියන්නේ හරියට ඒකට ලෑස්ති වෙලා යනකොට. හැබැයි ඒකෙදි මට හිතෙනවා මොකද ලංකාවේදී ඔය සිද්ධිය වෙනස්. ලංකාවේ මොකද කොයි කොනක කැඩුනත් ඕගොල්ලෝ දන්නවා කිලෝමීටර් 20ක් 30ක් 50ක් යනකොට ඕගොල්ලන්ට මේ මිනිස් ජනාවාස තියෙනවා. මොකක් හරි උදව්වක් ගන්න පුළුවන්. හැබැයි අපේ කතන්දරේ සම්පූර්ණයෙන්ම වෙනස්. ඒකයි අපි කලින් පෙන්නපු වීඩියෝ වල ඕගොල්ලන්ට පෙන්නුවා කොයිතරම් වාහන දාලා ගිහිල්ලා තියෙනවද කියලා. මොකද හේතුව තමයි වාහනයක් ගිහිල්ලා ඒ තැනක දෙයක් වෙලා කැඩුනොත් ඒ වාහනේ ආපහු අරන් යන වියදම වාහනේ වටිනාකමට වඩා වැඩි වෙනවා ගොඩක් වෙලාවට. මොකද ඒවා හරීම මේ අයිසොලේටඩ් පැතිවල තියෙන්නේ ඉතින්. ඔව් ඉතින් ඒ පැත්තට ක්‍රේන් එකක් හරි ට්‍රක් එකක් හරි මොකක් හරි යවලා ඒ වාහනේ රිකවර් කරන්න යන වියදම ඩොලර් 1000 කියන්නේ 1000 නෙමෙයි 10000 ගණන්. ඉතින් ඒක තමයි කතන්දරේ. ඉතින් ඒක නිසා එහෙම විශේෂයෙන්ම කියන්න දෙයක් නැහැ. හැබැයි ওই කතාව වාහනෙන් වාහනයටත් වෙනස් වෙනවා. ඔය උදාහරණයක් ගත්තා නිකන් Mitsubishi Pajero එකකුයි Ford Raptor එකකුයි ගත්තොත් නිකන් අපි උදාහරණයකට වගේ Ford Raptor එකේ capability එක ගොඩක් වැඩි ස්ටෑන්ඩඩ් එනකොට off road වලට. අනිත් එකට වඩා. ඔව් ඒකේ වැඩේ තියෙන්නේ Ford Raptor එක කම්පැනි එකෙන් එළියට දාන්නෙම ඒ පර්පස් එකට. ඒ විදිහට තමයි ඒක ඩිසයින් කරලා තියෙන්නේ. හැබැයි Mitsubishi Pajero එක ගත්තොත් Pajero එක එළියට දාන්නේ ගිහිලා කැලේ අස්සේ 4 wheel driving යන්න නෙමෙයි. ඒක family SUV එකක් විදිහට තමයි ඒ purpose එකට තමයි ඒක එළියට දාන්නේ. ඔව් additional එනවා 4 wheel driving. additional 4 wheel drive feature එකක් එනවා ඒක. ඉතින් ඒක අර අපි හරියට වටහා ගන්න ඕනේ මොකද්ද මේ වාහනේ original purpose එක කියලා. ඉතින් ඒ තමයි ඒ දේ. අපි යන් එහෙමනොත් ඊළඟ ප්‍රශ්නෙට. හරි. ඉතින් අපෙන් ඊළඟට ඕගොල්ලෝ ගොඩක් අහලා තියෙන ප්‍රශ්නයක් තමයි Nissan Patrol ගත්තහම ඒ වාහන ඔක්කොම එකයිද? ඒ වාහනවල මොනවද තියෙන හොඳම මොඩල් එක? ඕගොල්ලෝ ගන්නවා නම් ගන්න පුළුවන් හොඳම එක මොකද්ද? කොහොමද ඒක තෝරගන්නේ? ඔයා පටන් ගන්නවද මොන හරි කියලා? ඔව් ඒකෙදි කියන්න පුළුවන් හරි 4.2 engine එක හොඳයි. හැබැයි මේවා ගත්ත GU series එකේ නේද? drive line Y61 එකේ drive line එක එකමයි. ඔව්. ඒ කියන්නේ එකමයි කියන්නේ ඒ කියන්නේ diff gearbox ගත්තොත් ratio වල වෙනසක් තියෙනවා. ඒ මිසක් ඒ කියන්නේ strength එකේ high ඒ reliability එකේ ඒ හැම දෙයක්ම එකයි. ඒක නිසා තමයි අපි ආයෙත් කියන්නේ අපි හැම වෙලේම drive line එක ගැන කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපි මම මේ වචනේ කියන්නම් මොකද්ද කියලා. drive line එක කියලා කියන්නේ එන්ජිම ඇත්තම කියනවා නම් එන්ජිම ඇතුළුව එන්ජිමේ කොටසකුත් ඇතුළුව gearbox, diff, tail shaft, axle, hubs අන්න ඒවට තමයි drive line එක කියලා කියන්නේ. ඉතින් අපි හැම වෙලේම කියන්නේ අන්න ඒක අනිත් වාහන වලට සාපේක්ෂව ගත්තොත් මේකේ ගොඩාක් හොඳයි. ගොඩාක් ශක්තිමත්. සයිස් වලින් ලොකුයි. මොකද මම කලින් ඒ වගේ කිව්වා වගේ මේ වල එන්නේ ට්‍රක් වලට හරියන ඒ කියන්නේ ට්‍රක් ස්පෙસિෆිකේෂන්ස් තියෙන axles, diff, gearbox තමයි එන්නේ. මේ වගේ diff එකක් ගත්තත් අනිත් වාහන වලට වඩා ගොඩාක් ලොකුයි ප්‍රමාණයක. ඉතින් ඒක නිසා තමයි අපි හොඳයි කියලා කියන්නේ. ඔව් ඒකේ අනිත් එක තමයි engines.
ඊට පස්සේ වැදගත්ම දේ තමයි එන එන්ජින් එක. ඉතින් එන්ජින් එක ගත්තොත් අපි කලිනුත් කියලා තියෙනවා ZD30 කියන්නේ ගන්න නෙමෙයි අල්ලන්නවත් හොඳ නැති එන්ජින් එකක්. එහෙම කියන්න එපා. මෙහෙමයි. 4.2 එකක් ගන්න සල්ලි නැත්තම් වෙන ඔප්ෂන් එකක් ටිකක් ගන්න. ඔව්. අරගෙන පස්සේ 4.2 එකක් තියන්න. මොකද ඔය වාහන දෙක අතර ගණන් පුදුම ලොකු වෙනසක් තියෙනවා. ඉතින් සමහරලාට එක 4.2 එකක් ගන්නකොට 3 ලීටර් ඒවා 3ක් විතර ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කතන්දරේ තියෙනවා. දැන් ඕගොල්ලෝ ගත්තොත් අපි මෙහෙම ගත්තොත් දැන් ගොඩක් අය හිතන් ඉන්නවා TD42 ගත්තාම TD42 ඔක්කොම එකයි කියලා. නෑ. TD42 වල Nissan එකෙන් ගැහුවා එන්ජින් 7ක්. version 7කින් ගහලා තියෙනවා. එක එක version එක එක වාහන වලටත් යනවා. දැන් ඕගොල්ලෝ දන්නවා විශේෂයෙන්ම Nissan civilian බස් එකට යනවා. අනිත් එක Nissan petrol වලට අමතරව තව එක එක තායිලන්ඩ් ෆිලිපීන්ස් අන්න ඔය එක එක රටවල් වලට එක එක versions ගන්නවා. ඉතින් TD42 එක ගත්තොත් ඕස්ට්‍රේලියාවෙත් ජාති යනවා 1 2 3යි 4ක් විතර රෆ්ලි ගත්තොත් ප්‍රධාන දේවල්. දැන් මුලින්ම Y60 මොඩල් එකේ මෙහෙට එනවා එකක් තමයි ඒකට කියන්නේ සිල්වර් টොප් එන්ජින් එක කියලා. ඒකේ සිල්වර් ටැපට් කවර් එකක් තියෙනවා. ඊට පස්සේ එනවා ඒකෙම Y60 එකේ 94න් පස්සේ මොඩල් වලට එනවා බ්ලැක් টොප් එක. ඉතින් බ්ලැක් টොප් එකේ වෙනස තමයි සිල්වර් টොප් එකේ වැකියුම් පම්ප් එකේ ඉන්නේ ඕල්ටර්නේටර් එක පිටිපස්සේ. බ්ලැක් টොප් එකේ වැකියුම් පම්ප් එක එනවා ටයිමින් කවර් එකේ යට. ඉතින් ඔන්න ඔය දෙක තමයි ප්‍රධානම දෙක ඔය එන්ජින් දෙක අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා Y61 එකට. Y61 එකේ තමයි මුලින්ම ටර්බෝ එන්ජින්ස් ඕස්ට්‍රේලියාවට ආවේ. 99 අවුරුද්දෙන් පස්සේ තමයි ටර්බෝ එන්ජින්ස් එන්න ගත්තේ TD42 එකේ. ඒකේ බ්ලැක් টොප් එකේ මුලින්ම එනවා ටර්බෝ එක. ඊට පස්සේ 2002 අවුරුද්දේ ඉඳන් 2006 අවුරුද්ද වෙනකන් ඉන්ටර්කූල් ටර්බෝ එන්ජින් එක එනවා. ඉතින් ඔය එන්ජින්ස් ඔක්කොම පිටින් එක වගේ පේනුනට ඇතුළ එක වගේ නෙමෙයි. පිස්ටන්ස් වෙනස්, ක්‍රෑන්ක් ෂාෆ්ට් එක වෙනස්, රොකර් රේල්ස් වෙනස්. ඉතින් ඔය වගේ ගොඩාක් ඇතුල් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ කියන්නේ එක එන්ජිමක පාර්ට් එක කරකට හරියන්නේ නැහැ. අනිත් එක ඔකේ ලොකුම වෙනස තමයි TD42 non turbo එන්ජින් එක හදලා තියෙන්නේ natural aspirated. ඒ කියන්නේ මේ ලොකු හුලම් ප්‍රමාණයක් ඇතුළේ කම්ප්‍රෙස් කරන්න එහෙම ස්පෙසිෆිකේෂන් එකකට නෙමෙයි. ඉතින් ඒක නිසා ඒකේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එකක් ගත්තත් ටර්බෝ එකකට වඩා පොඩි. ඉතින් දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ මෙහෙම දැන් TD42 non turbo එකක් සිල්වර් টොප් එකක් වගේ එකක් ටර්බෝ කරලා අපි ටර්බෝ ස්පෙසිෆිකේෂන් එකකට එන විදිහට දිව්වොත් එහෙම අර එන්ජිම ගොඩක් කල් පවතින්නේ නැහැ. එතකොට තමයි ඔය එන්ජින් රොක්ට් වෙන ලෝකේ නැති ප්‍රශ්න ඔක්කොම එන්නේ. අනිත් එක ඒකට ලොකුම හේතුව තමයි මම කලින් ඔයගොල්ලන්ට මේ ගැන කියලා තියෙනවා EGT එක කවුරුත් ඔක් ගැන බලන්නේ නැහැ. exhaust gas temperature එක අත්‍යවශ්‍ය දෙයක් බලන්න හැමෝටම මිස් වෙන දෙයක්. මොකද වාහනේ එහෙම ගේජ් එකක් එන්නෙත් නැහැ. අනිත් එක වාහනයේ එන්ජිමට මොඩිෆිකේෂන්ස් කරාට පස්සේ විශාල වශයෙන් වෙනස් වෙන දෙයක් තමයි EGT එක. ඉතින් ඕක වෙනස් වෙච්ච ගමන් ඕක හරි රේන්ජ් එකේ තිබ්බ නැති ගමන් එන්ජින් යනවා. ඉතින් ඒක සාධාරණයි. ඉතින් ඕගොල්ලෝ මගෙන් අහලා තිබ්බා මොකද්ද මොකේ ගන්න තියෙන හොඳම එන්ජින් එක කියලා TD42 එක. මගේ නිගමනය මගේ මතය අනුව 2002 ඉඳන් 2006 වෙනකන් ඕස්ට්‍රේලියාවට ආපු එක ගැන කතා කරන්න. මොකද මම දන්න දේ නිසා මම දන්නේ අනිත් රටවලට මොන එන්ජිමද ගියේ කොහොමද කියලා. මම ලංකාවේ දැකලා නැහැ ටර්බෝ ෆැක්ටරි ටර්බෝ ගියපු එන්ජින් එකක් ලංකාවේ ගොඩක් තියෙන්නේ ආෆ්ටර් මාකට් ටර්බෝ කරපුවා. ඉතින් මේ 2002 ඉඳන් 2006ට ගියපු වගේ ඉන්ජෙක්ටර් පම්ප් එක ඉන්ජෙක්ටර්ස් ඒ හැමදේම වෙනස්. මේවා ඔක්කොම ECU එකක් හරහා රන් වෙන්නේ. දැන් කලින් ඒවා ECU නෙමෙයි. ඒවා ECU එකක් ඕනේ නැහැ. ඕගොල්ලෝ ඉන්ජෙක්ටර් පම්ප් එකේ සොලනොයිඩ් එකට පවර් දුන්නොත් වාහනේ ස්ටාර්ට් කරන්න පුළුවන්. හැබැයි මේ 2002 ඉඳන් 2006 වෙනකන් එහෙම නැහැ. ඒකට ECU එකක් ඕනේ ඒ එන්ජින් එක රන් වෙන්න. මොකද ඒ හැමදේම කම්පියුටර් කන්ට්‍රෝල්. ඉතින් මගේ දැනුවත් කම අනුව ඒ එන්ජින් එක තමයි TD42 වල ගන්න තියෙන හොඳම එන්ජින් එක. ඊට අමතරව ඉතින් තව මේ ඕස්ට්‍රේලියාවට නම් එනවා ඩීසල් ගත්තොත් 2.8 එනවා 3 ලීටර් එනවා 4.2 එනවා. පෙට්‍රල් ගත්තොත් එහෙම Y60 වලින් පටන් ගත්තොත් පෙට්‍රල් වල 3 ලීටර් එනවා 4.2 කාබි එක එනවා 4.2 EFI එක එනවා. ඊට පස්සේ Y61 වලට ආවොත් 4.5 එක එනවා 4.8 එක එනවා. ඉතින් ඔන්න ඔය වගේ ලොකු එන්ජින් පරාසයක් එනවා Nissan petrol වල. ඉතින් කිව්වා වගේ මගේ මතය අනුව ටුවරින් වලට අපිට හොඳම එක තමයි TD42 Ti එක.
අපේ මේනකත් දැම් පොඩ්ඩ ඒ පැත්තර යන ගමන් ඉන්න. ඔව් මගේ තියෙන්නේ 3 ලීටර් common rail diesel 2008 model එකක්. ඒකේ ඇත්තටම ඒකේ අපිට අපි වෙන වීඩියෝ එකකින් පෙන්නන්නම් ඒක කොහොමද ටිකක් කල් මං හිතන්නේ ලංකාවේ ගොඩක් තියෙනවා මේ CRD engine තියෙන petrol එක. CRD එක වැඩියෙන්ම තියෙන DI එක. DI එක. ඉතින් ඔය දෙකේම DI එකේ තමයි ගොඩක්ම මේක DI එකට තමයි ගොඩක්ම මේක ඕන වෙන්නේ. ඉතින් CRD එකටත් තිබුණොත් හොඳයි. net system එක අපි කලින් වීඩියෝ එකත් පොඩ්ඩක් කිව්වා. අපි ඒක හරියට explain කරලා පෙන්නන්නම් කොහොමද engine එක වැඩි කාලයක් engine එකට හොඳ වෙන්න අපිට වෙනම install කරන්න පුළුවන් net system එක කියලා. ඔව්. ඉතින් ඊළඟ ප්‍රශ්නයට එන්නම් අනිත් ඒවාට අපි පෙට්‍රෝල් ගැන ඉවර කරලා ඉන්නම්. ගොඩක් කට්ටිය අහනවා වාහනවල ප්‍රයිස් කොහොමද කියලා. වාහනවල ප්‍රයිස් ගත්තොත් ප්‍රයිස් එක මොඩල් එකෙන් මොඩල් එකට ඔප්ෂන් වලින් ඔප්ෂන් වලට වෙනස් වෙනවා. දැන් පෙට්‍රෝල් ගත්තොත් DX කියලා එනවා. ඊට පස්සේ ඊට වඩා හොඳ එක තමයි ST මොඩල් එක. ඊට පස්සේ ST මොඩල් එකේ තව දෙකක් එනවා STS, STL කියලා. ඔය ඩීසල් මොඩල් වල ඊට පස්සේ අපි පෙට්‍රල් මොඩල් වලට ගත්තොත් පෙට්‍රල් වල එනවා ST එනවා TI කියලා තව මොඩල් එකක් එනවා. ඉතින් ඔය හැම එකකම ප්‍රයිසස් වෙනස්. ඉතින් ඒක නිසා හරි අමාරුයි ඔයගොල්ලන්ට අපිට එක්සැක්ට් ප්‍රයිස් එකක් දෙන්න. අනිත් එක සමාවෙන්න අනිත් එක කාලෙන් කාලටත් වෙනස් වෙනවා. කාලෙන් කාලයටත් ඒ ප්‍රයිස් වෙනස් වෙනවා. වෙනස් වෙන විශේෂම සාධකය තමයි වාහනේ තියෙන එන්ජින් එක. දැන් හිත ඩීසල් අපි ගත්තොත් 3 ලීටර් වාහනයක් ගත්තොත් සාමාන්‍යයෙන් අපි අවුරුද්දක් කිව්වොත් 2002 වගේ කියලා හිතන්න. 2002 වගේ අවුරුද්දක් ගත්තොත් 3 ලීටර් වාහනයක් අපිට සාමාන්‍යයෙන් ගන්න පුළුවන් ඩොලර් 6000ක් වගේ වෙද්දි ඒ වගේ ගානකට 3 ලීටර් එන්ජින් එකක් තියෙන Nissan petrol එකක් ගන්න පුළුවන්. හැබැයි ඒ අවුරුද්දෙම 4.2 එක ගත්තොත් 25000න් උඩ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා එතන තියෙන ප්‍රයිස් එකේ ગેප් එක. ඉතින් අන්න ඒක නිසා ඔයගොල්ලන්ගේ ප්‍රශ්නෙට හරි උත්තරයක් අපිට මෙහෙමයි කියලා දෙන්න හරිම අමාරුයි. ඒ ඔක්කොම ඩිපෙන්ඩ් වෙනවා වාහනෙන් වාහනයට අපි කලින් කිව්වා වගේ. ඉතින් ඒක ගැන අපිට කියන්න තියෙන එච්චරයි. ඊළඟට ඔයගොල්ලෝ ලොකුවෙන්ම අහන ප්‍රශ්නයක් තමයි අපි වාහනවල වෝටර් ක්‍රොසින්ග්ස් වලින් යද්දී ඇතුළට වතුර එන්නේ නැද්ද කියන එක. වතුර එනවා. හැම වෙලාවෙම නෙමෙයි. හැම වෙලේම නෙමෙයි වතුර එන අවස්ථා තියෙනවා. වතුර ප්‍රධාන වශයෙන්ම එන්නේ අපි වෝටර් ක්‍රොසින් එකක් හරහා යද්දී වාහනේ වතුරේ නැවතුනොත්. ඒ කියන්නේ නැවතුනොත් කියන්නේ ඉස්සරහට යන්න නැතුව ස්ටක් වුණොත් හරි වාහනේ එකතන තියෙන තත්වයකට ආවොත් අන්න ඒ වෙලාවට වතුර එන ප්‍රමාණය වැඩි. දැන් අපි වාහන ගත්තොත් ඇතුලේ අපි මුළු වාහන ඔක්කොම ඇතුළ ගලවලා මුළු ඒ කියන්නේ ෆ්ලෝ එකේ ඔයගොල්ලෝ දන්නවා ඇති සමහර විට ගලවලා තියෙනවා නම් සමහර සිදුරු එනවා එන සිදුරු හැම. ඉතින් ඒවා ෆැක්ටරි වලින් වහලා එන්නේ නැහැ. ඒ හැම එකක්ම අපි සීල් කරලා ඔය ඔක්කොම කරලා තියෙන්නේ. ඒ වුණත් ඔයගොල්ලෝ දන්නවනේ දොරවල් සීල් කරන්න බෑනේ. ඉතින් ඒ දොර බීඩින්ග්ස් වලින් ඒ වගේම තව තියෙනවා වාහනවල වෙන්ස්. ඒ කියන්නේ මේ පැනල් ඇතුලෙන් ගිහිල්ලා වෙන්ස් තියෙනවා වාහනේ ඇතුළට. ඉතින් ඒවා අපිට වහන්න බෑ. ඒවා මෙන්න මේ සයිස් සිදුරු. ඉතින් ඒ වගේ වතුර එනවා. හැබැයි මම අර කිව්වා වගේ අපි වෝටර් ක්‍රොසින් එකකින් දිගටම ගියොත් ඒ වාහන ඇතුළට වතුර එන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. අනිත් දේ තමයි ඒගොල්ලෝ අහලා තිබ්බ වාහන ඇතුළට එහෙම වතුර ආවොත් ප්‍රශ්නයක් වෙනවද කියලා. ඔව් ඉතින් ප්‍රශ්නයක් වෙනවා කියන්නේ ඉතින් මම ගිය පාර ෆ්ලඩ් වුණ වෙලාවේ මඩ ඇවිල්ලා තිබුණා. අනිත් එක තමයි තව දෙයක් කියන්න ඕනේ මෙතනදී මට අමතක වුණා මගේ කාර් එක පෙන්වනකොට කියන්න අපි කාර් එක ඇතුළ සවුන්ඩ් ප්‍රූෆ් කරලා තියෙන බොඩි ලේට් කරලා තියෙන ඇතුළත් එක්ක කාපට්ස් ගලවලා. ඔව් කාපට් ගලවලා මුළු පොළවේ හැම දෙයක්ම ඇතුළ වෝටර් ප්‍රූෆ් කරලා තියෙන. වෝටර් ප්‍රූෆ් කියන්නේ ඉතින් ඒකට ලුණු වතුර වැටුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද වෙනම ලේයර් එකක් තියෙනවා යකඩට උඩින්. ඔව්. ඉතින් ඒක තමයි කේස් එක. අනිත් එක ඔයගොල්ලෝ අහලා තිබ්බා ඉලෙක්ට්‍රිකල් දේවල් වලට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද කියලා. මෙහෙම මම දැනට දැකලා නැහැ ෆැක්ටරි එන ඉලෙක්ට්‍රොනික මොඩියුල් වලට එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා තාම දැකලා නැහැ. ඔව් විශේෂයෙන් 3 ලීටර් එකට මම දැක මගේ වාහනේට අහලා තිබුණා එහෙම ප්‍රශ්න නැද්ද වතුරෙන් දාගෙන යන්නේ කියලා. තාම නම් එහෙම ප්‍රශ්නයක් උනේ නැහැ අතට. තාම නම් උනේ නැහැ. අනිත් එක තමයි දැන් මම දන්නේ මේනකගේ වාහනේ ඒක කරලා තියෙනවද නැද්ද කියලා අපි දෙන්න කතා වෙලා නැහැ. ආෆ්ටර් මාකට් හයි කරන ඒ කියන්නේ සිකියුරිටි සිස්ටම් ඔය ගොඩක් ගේජ් අන්න ඒ වගේ තියෙන මොඩියුල් වලට වෙන ස්ප්‍රේ එකක් තියෙනවා. අපි ඒකට කියන්නේ ඒක ලැනලින් කියන ප්‍රොඩක්ට් එකක්.
ඒක ගැහුවාම සර්කිට් බෝඩ් එකක් උනත් සීල් වෙනවා. ඒ කියන්නේ සර්කිට් බෝඩ් එකක් වතුරේ බුවත් අර වතුර යන්නේ නැති ගානට සීල් වෙනවා. අන්න ඒක මම ගොඩක් ඒවට පාවිච්චි කරලා තියෙන්නේ ආෆ්ටර් මාකට් වලට. මොකද මට ඔය ප්‍රශ්න එක සැරයක් වුණා. මම කයාන්ස් ඉන්න කාලේ වෝටර් ක්‍රොසින් එකකින් ගිහලා වාහනේ ඇතුළේ වතුර ඇවිල්ලා සිකියුරිටි සිස්ටම් එක බයිපාස් වෙලා ගොඩක් අවුලක් වුණා. ඉතින් එතනින් මට ඒක රීප්ලේස් කරන්න උනා. කරා ඉවරුණාට පස්සේ මම අරගෙන සීල් කරලා තියෙන. දැන් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම එහෙම කරලා නැහැ. ඔයා එහෙම කරලා නැහැ. හරි. හැබැයි එහෙම කරේ නැහැ කියලා ප්‍රශ්නයක් වුණේ නැහැ. තාස්මේනියා ගමනේදී ෆ්ලඩ් වුණා. ඒ වුණාට එහෙම මොකුත් වුණේ නැහැ. ඕගලන් දැක්කනම් බල්ෆර් ට්‍රක් එකේ ෆ්ලඩ් වුණා. ඒ වුණාට මොකුත් ප්‍රශ්නයක් වුණේ නැහැ. ආයි අහලා තියෙන දෙයක් තමයි අපි වෝටර් ක්‍රොසින් වලින් යද්දී අපි AC දාගෙන ගියාට කමන්නේ නැද්ද? ෆෑන් වලට මුකුත් වෙන්නේ නැද්ද? එන්ජින් එකේ තියෙන දේවල් වලට මුකුත් වෙන්නේ නැද්ද කියන එක. ඉතින් ඔකට පොඩි උත්තරයක් මම මෙහෙම දෙන්නම්. අපි ඔය හේතුව නිසා තමයි එකක් අපි පෙට්‍රල් වාහන ටුවරින් වලට රෙකමන්ඩ් කරන්නේ නැත්තේ. මොකද පෙට්‍රල් වල ඉලෙක්ට්‍රික්ස් වැඩි. ඔයගොල්ලෝ හිතන්න ස්පාර්ක් ප්ලග්ස් වලට හරි කොයිල් වලට හරි වතුර ටිකක් ගියොත් ඊට පස්සේ වාහන මිස් කරනවා, නවතිනවා. ඔන්න ඔය ප්‍රශ්න නිසා තමයි අපි පාවිච්චි කරන්නේ නැත්තේ පෙට්‍රල් ඒවා. ඩීසල් ඒ වගේ එහෙම ප්‍රශ්නයක් නැහැ. වතුර ඒ කියන්නේ එන්ජින් එක හරියට සීල් නම් වාහනේ කැප් එක, ඩිප්ස්ටික් එක යනකොට දන්නවා එන්ජින් එකේ ඔයිල් චෙක් කරන කූර ඒ වගේ සීල් එක හරියට තියෙනවා නම් ඒවා හොඳට සීල් වෙනවා නම් එන්ජින් එක යට උනත් වතුර යට වාහනේ එන්ජින් එක දුවන්න පුළුවන් ස්නෝකල් එකක් හයි කරලා තියෙනවා නම්. හැබැයි ෆෑන් වලට එද්දී කවදාවත් AC දාගෙන ඇතුළට යන්නේ නැහැ. හේතුව තමයි AC දැම්මහම කන්ඩෙන්ස් එක ඉස්සරහා එනවා ඉලෙක්ට්‍රොනික් ෆෑන් එක. ඉතින් ඒ ෆෑන් වැඩ කරන්නේ අර විස්කස් සිස්ටම් එකට නෙමෙයි. ඉතින් ඒ ෆෑන් ස්විච් එක දැම්ම ගමන් වතුරෙද්ද නැද්ද ඒවා වැඩ කරනවා. ඉතින් එහෙම වැඩ කරන්න යද්දී ෆෑන් එක ඩැමේජ් වෙනවා. ඩැමේජ් වෙනවා විතර නෙමෙයි ෆෑන් එක කැඩිලා අනිත් දේවලුත් ඩැමේජ් වෙන්න පුළුවන්. හැබැයි අපේ එන්ජින් වල තියෙන දෙයක් තමයි විස්කස් ෆෑන් එක. මේ තියෙන්නේ විස්කස් ෆෑන් එකක්. ඉතින් මේක ඇත්තටම කියනවා නම් වතුරේ දැම්මට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හේතුව මේක තියෙන සිස්ටම් එක වෙනස්. දැන් ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ කෑල්ල තමයි සාමාන්‍යයෙන් එන්ජින් එක පැත්තට හයි වෙන්නේ. දැන් එන්ජින් එක පැත්තට හයි වුණාම දැන් මේක මෙහෙමනේ කරකෙන්නේ. මෙහෙම කරකුණාට ඕගොල්ලන්ට පේනවද මෙන්න මේක. දැන් මේ ඕගොල්ලෝ හිතන්න මේක එන්ජින් එකට හයි වෙලා තියෙනවා කියලා. හයි වෙලා තිබ්බට අපිට මේක මෙහෙම කරකවන්න පුළුවන්. දැන් ඕකට හේතුව තමයි මේක ඇතුලේ තියෙන්නේ ජෙල් එකක්. ඒක ස්පෙෂල් ජෙල් එකක්, සිලිකන් ජෙල් එකක්. ඒකදි වෙන්නේ වාහනේ ඒ කියන්නේ එන්ජින් එක රත් වෙනවනේ. එක ටෙම්පරේචර් එකට ආවහම මේ සිලිකන් ජෙල් එකත් ඒ විදිහටම රත් වෙනවා. ඒ රත් වෙද්දි මේක එක්ස්පෑන්ඩ් වෙලා මේකේ ඝනත්වය වැඩි වෙලා මේ කොටසයි ඒ දෙක අතර තියෙන ඝර්ෂණය කියන ක්ලච් එකක් වගේ තමයි අත්තම කියනවනේ. මේකට ෆෑන් ක්ලච් කියලා කියනවා. ඉතින් ඒක තමයි හේතුව. මේ දෙකේ ඝර්ෂණය වැඩි වෙලා මේක එන්ජින් එකේ ස්පීඩ් එකටම කැරකෙනවා. හැබැයි දැන් හිතන්නකෝ එහෙම කැරකෙද්දි මේකට එන ෆෝස් එක වැඩි වුණොත් ඒ කියන්නේ මේක නවත්ත දැන් වතුරට දැම්මහම ඔයගොල්ලෝ දන්නනේ හුලං වල ෆෑන් පෙත්තක් කරකවනවා වගේ නෙමෙයි වතුරට දැම්මහම මේ වතුර මේකේ තියනකොට මේක අර ස්පීඩ් වලින් කැරකෙන්නේ නැහැ. ඉතින් විස්කස් ෆෑන් එකක් එහෙම දැම්මහම ඒකට ප්‍රශ්නයක් නොවෙන්නේ ඒක තමයි හේතුව. එන්ජින් එක වතුරයට මොන ස්පීඩ් එකකින් වැඩ කරත් මේක වැඩ කරන්නේ ඒකට ඕන ස්පීඩ් එකකින්. මේ ෆෑන් එක මොකද වතුර කපාගෙන ෆෑන් එකේ තල යන නිසා මේක වැඩ කරන්න වෙනමම ස්පීඩ් එකකින්. ඉතින් ඒක අන්න ඒ හේතුව නිසා වෝටර් ක්‍රොසින් වලින් යද්දී විස්කස් ෆෑන් තියෙන ඒවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඕක තමයි ඔතනදී ඔයගොල්ලන්ට දෙන්න තියෙන උත්තරය. හරි එහෙනම් අපි ඊළඟට යන් අපේ ඊළඟ ප්‍රශ්න වලට. ඊළඟට ගොඩ දෙනෙක් අහලා තියෙන ප්‍රශ්න තමයි මේ වාහනේ හොඳ නැද්ද? මේ වාහනේ හොඳ නැද්ද? මේ වාහනේ හොඳ නැද්ද? ඉතින් මේක අපි උත්තර දෙන්න අවංකවම කියනවා නම් කැමති ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වුණාට ඕගොල්ලන්ට උත්තර නොදී බැරි නිසා අපි අපේ පුද්ගලික මතය මේ වාහන ගැන ඉදිරිපත් කරන්න. අපි මුලින්ම යන්නම් ඕගොල්ලෝ වැඩියෙන්ම අහන Land Cruiser වල 70 series වාහන වලට. ඉතින් ඒක ගැන අපේ මුලින්ම මේනක කියයි. 70 series වාහනේ මම කතා කරන්නම් 76 79 දැන් අලුතෙන් 79 එක ඒ දෙකේම 76 කියන වැගන් මොඩල් එක. ඒ එන්ජින් ඔක්කොම එකයි. ඒ වගේම එන්ජින් එක හොඳයි. V8 එන්ජින් එක හොඳයි. අත්‍තරම හොඳයි.
මේකේ මම අකමැති දේවල් ටික කියන්නම් මම මේකට උදාහරණයක් ගන්නම් 79 එක. මොකද මේ ඕස්ට්‍රේලියාවල දැන් මම වැඩ කරන තැනත් මම වැඩ කරන ටීචර් මේක ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ගොඩක් හදනවා 79 සීරීස් එක ඩබල් කැබ් යූට් එක. එතකොට ඒකේ මම හදන හින්දා මම එක්ස්පීරියන්ස් එකෙන් දන්න දේවල් කියන්නම්. එකක් තමයි මට කියන්න පුළුවන් ප්‍රධානම දේ තමයි පිටිපස්සේ ලීව් ස්ප්‍රින්ග්ස් එන එක. 4-wheel off-road යනකොට 4-wheel driving ලීව් ස්ප්‍රින්ග්ස් හොඳයි බර අරන් යන්න. බර අරගෙන යනකොට හොඳ ලොකු බරක් දාන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් 4-wheel යද්දී ඕක ෆ්ලෙක්ස් වෙනවා අඩුයි. ගොඩක් අඩුයි ෆ්ලෙක්ස් වෙන්නේ නැති තරම්. ෆ්ලෙක්ස් කියන්නේ සස්පෙන්ෂන් ට්‍රැවල් එක. ඔව් වීල් ට්‍රැවල් එක හරිම අඩුයි. ඉතින් ඒකට අපි කරන දෙයක් තමයි කස්ටමර්ට ඕනේ නම් අපි කරන්නේ ලීව් ස්ප්‍රින්ග්ස් අයින් කරලා අපි ඒකට කොයිල් කන්වර්ෂන් එකක් කරනවා. ඒ කියන්නේ කොයිල් පිටිපස්සට කොයිල් ස්ප්‍රින්ග්ස් උයි ඒ කියන්නේ chassis ලොකු වෙනසක් කරනවා. ඒක එක ප්‍රශ්නයක්. අනිත් ප්‍රශ්නේ තමයි ඕගොල්ලන් දන්නවා ඇති ඉස්සරහා වීල්ස් ඉස්සරහා රෝද දෙක යන පාරේ නෙමෙයි පිටිපස්සේ රෝද දෙක යන්නේ. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ ඩිෆ් එකක් ගත්තොත් ඩිෆ් එකක් මෙහෙම දිග ඩිෆ් එකක් ගත්තොත් රෝදේ ඉස්සරහා එකේ දිගට වඩා පළලට වඩා පිටිපස්සේ එකේ දිග අඩුයි. එතකොට දැන් ඕක විශේෂයෙන්ම අපි සෑන් ඩ්‍රයිවිං කරද්දී ඒක ගොඩක් බලපාන හින්දා මම කියන්නේ ඉස්සරහා රෝද දෙක යන පාරේ නෙමෙයි පිටිපස්සේ රෝද දෙක එන්නේ. ඒක පොඩි. එතකොට ඒකට වෙනම පාරක් හදාගන්න ඕනේ. ඒකට වෙනම එෆර්ට් එකක් ගන්න ඕනේ එන්ජින් එකට රන් වෙන්න. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒකත් අපි අත්‍තරම හදනවා. ඒකේ අපි ෆොටෝස් ටිකක් දාන්න පුළුවන් මට. ඒකේ අපි හදනවා අපි පිටිපස්සේ ඩිෆ් එක අයින් කරලා ඒකට අලුතෙන්ම ඩිෆ් එකක් දානවා. ඩිෆ් හවුසින් එක විතරක් මැද එකමයි. ඉතින් එතකොට අර පළලා ආපහු අර ඇත්තට මේකට කියන්නේ ඇත්තටම ඩිෆ් කරෙක්ෂන් කියලා කියන්නේ. ඒක හදනවා. ඒක තව ප්‍රශ්නයක්. අනිත් දේ තමයි මේ 79 එකේ chassis එක narrow. මේක මේ පළලින් අඩුයි. වාහනේ දිගට සාපේක්ෂව ගත්තා. ඔව් දිගට සාපේක්ෂව පළලින් අඩුයි. එතකොට දැන් ඔය වාහනේ ලිෆ්ට් කරපුවාම උස තියෙනවා පළල අඩුයි. එතකොට වාහනේ ස්ටැබිලිටි එක ඒක අර ටිල්ටිං ඇන්ගල් එක නේද? ඒ කියන්නේ වාහනයක් පෙරලෙන්න කලින් යන්න පුළුවන් උපරිම ඇන්ගල්. ඒ කියන්නේ වාහනයක් පෙරලෙන්න කලින් කොයිතරම් ලොකු ඇන්ගල් එකක වාහනේ යන්න පුළුවන්ද කියන එක අඩු වෙනවා එතන. මේක ඉතින් අපි කියන දෙයක්ම නෙමෙයි. ඕගොල්ලෝ බලන්න ඕස්ට්‍රේලියාවේ මම නම කියලා කියන්නේ ප්‍රසිද්ධ 4-wheel drive channel තියෙනවා. බලන්න ඒ වගේ 79 series cruise එක කී සැරයක් පෙරලා ගන්නවද කියලා. ඉතින් අපිටත් ඕන ඒ දේ කරගන්න. ඉතින් ඒ එක හේතුවක්. ඔව්. ඒකේ අනිත් තව දෙයක් තමයි අපි කරන ඒ වගේ මම කියන්නේ 79 එකේ ගානට සාපේක්ෂව ඔයාට හම්බ වෙන්නේ ඉන්ටීරියර්. එතකොට කම්ෆර්ටබිලිටි. ඒව ගත්තාම කොහොමද කියලා. ඉන්ටීරියර් මට දැනෙන විදිහට තාම අර 80 ගණන් වල ඉන්ටීරියර් තියෙන GXL එකේ විතරයි power windows වත් එන්නේ. power mirrors නෑ එන්නේ. ඉතින් අපි මං මේ කරන හින්දා කියන්නේ අපි power mirrors high කරනවා. ඒ wiring ඔක්කොම කරලා. එතකොට seats ගලවලා seats වෙනම leather කරලා seats comfortable cushion කරලා ඒක හදනවා. එතකොට ඒ කියන්නේ ඕගලන් බැලුවොත් එහෙම audio unit එක. speakers පුංචි speakers දෙකක් එන්න අතරම මං ගාව තිබ්බා ඒක මං ගෙනාවෙනවා. speakers පොඩි speakers දෙකක් එන්න අපි ඒව ඔක්කොම අලුතෙන් හදනවා. එතකොට center console එක අපි center console එකක් කියලා එන්නේ නැහැ නේ. අර අත තියාගන්න එකක් එනවා. ඒ center console එක අලුතෙන් අපි හදනවා. ඒ වගේ එතකොට ඒ ඉන්ටීරියර් ගැන ගත්තොත් වෙන දෙයක් තියා වාහනේ brand new අපි ගිහිලා ඩීලර්ෂිප් එකෙන් ගද්දී යූට් එක හිතන්නවා 79 series යූට් එක ගද්දී අඩුම තරමේ වාහනේ අපි ගෙවන ගානට අපිට ට්‍රේ එකක්වත් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ පිටිපස්සේ ට්‍රේ එක දැන් ඔයගොල්ලෝ දන්නවා අපේ යූට් එකේ තියෙනවනේ පිටිපස්සේ අර මොකක්ද ඒකට කියන තට්ටුව කියලා කියන්නේ සමහර විට ඒක තට්ටුව කියන්නේ ඒකටනේ. ඉතින් ඒකවත් වාහනේ brand new ගිහිල්ලා ගද්දී හම්බෙන්නේ නැහැ. ඒකත් වෙනම ගන්න ඕනේ. ඒ කියන්නේ අපි ගෙවන මිලට අපිට හම්බෙන දේ ගැන
සැටිස් නැහැ. ඒ දැන් ඔය මොක්ක කිව්වත් අන්තිමේටම දැනට මාකට් එකේ තියෙන බ්‍රෑන්ඩ් නිව් ගන්න වාහනයක solid axle front and rear solid axle එන off road capable කියන්න පුළුවන් එකම වගේ වාහනේනේ. ඔව් කියන්න පුළුවන් වාහනයකට එන්නේ ඒ වගේ එන්ජින් එකක් තියෙන වාහනයකට එන්නේ Toyota Land Cruiser එක තමයි. Land Cruiser 79 series එක. ඒක විතරයි. ඔව්. ඉතින් ඒක නිසා තමයි 70 series තමයි. ඒක නිසා තමයි ගොඩක් කට්ටිය ඒක ගන්නෙ. හැබැයි ඒක අරගෙන ඔයගොල්ලෝ හිතන්න මම දන්න තරමින් ඕස්ට්‍රේලියාවේ වාහනේ විතර ට්‍රේක මුකුත් නැතුව 80000ක් වගේ ගාණක් වෙනවා ඩොලර්ස්. ඊට පස්සේ ඒකට ට්‍රේක දාලා මිනිස්සු කරන වැඩේ කෙලින්ම වාහනේ යවනවා අර අපි කලින් කියපු කොයිල් කන්වර්ෂන් ඒවා කරන තැනකට. ඒ කියන්නේ ඒ වාහනේ පාවිච්චි කරන දේ අනුව ඒක වාහනේ බැටරි නම් ගන්න ඒවා කරන්නේ නැහැ. ඒ වුණාට ඒ වාහනේ ටුවරින් පර්පස් එකට නම් පාවිච්චි කරන්නේ ඒගොල්ලෝ කෙලින්ම බ්‍රෑන්ඩ් නිව් වාහනේ අරගෙන ඒක හැමම යවනවා. ඒක මොඩිෆයි කරන්න. අපිට වෙන්නේ එහෙමයි. අපිට කෙලින්ම Toyota එකෙන් කම්පැනි එකෙන් වාහනේ අපිට එනවා. අපි ඔක්කොම හදලා ඒක ගාන වෙනස් වෙනවා. මම නිකන් රෆ් අයිඩියා එකක් ගන්න කියන්නේ අන්තිමේදීම වාහනේ හදලා ඉවර වෙනකොට අපි කියන්නේ 180ක් විතර ගන්න. ඒ කියන්නේ හිතන්න 180,000. ඔව් 1,80,000. 1,80,000 ඩොලර්ස්. ඒ කියන්නේ දැන් වාහනේ ගන්න ගාන වගේ ඩබල් වලටත් වඩා යනවා වාහනේ යන්න පුළුවන්. ඒ කියන්නේ ටුවරින් යන්න පුළුවන් තත්වයකට වාහනේ ගන්න. අන්න ඔතන තමයි අපිට තියෙන ගැටලුව. ඒ කියන්නේ දැන් මාකට් එකේ හරි අඩුයි හොයාගන්න අපිට වාහනයක් අරගෙන ඒ කියන්නේ අපිට ඕනේ හැමදේම ඒකේ තියෙන ඒ කියන්නේ මේක කොහොමද කියන්නේ ඒ අපිට අත්‍යවශ්‍ය විදිහට සෙටප් වෙච්ච වාහනයක් දැන් මාකට් එකේ හොයන්න අමාරුයි. ඉතින් ඔය හේතුව නිසා තමයි අපි තාම මේ වාහනත් එක්ක ස්ටික් වෙලා ඉන්නේ. ඔව් අපි දැන් ඒකදී එක දෙයක් කියන්න දැන් අපි කතා කරේ 70 series වාහන ගැන 200 series එකේදී ඒ කියන්නේ Land Cruiser 200 series එක ගැන. ඉතින් ඒකට එනකොට ඒක ගැන අපි කතා නොකරේ ආයෙත් අර අපි මුලින් කිව්වා වගේ ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් ඉන්නේ ඉස්සරහා. ඉතින් ඒක හින්දා තමයි කතා නොකරේ. මොකද මම එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා මගේ යාළුවෙට තියෙනවා 200 series එකක්. එයා ඒක උස්සලා හදලා තියෙන්නේ. නෑ ඒක ඊට වැඩි උස්සලා හදලා තියෙන්නේ. හැබැයි ගොඩක් සැරයක් වලට කොහේ හරි ට්‍රිප් එකක් ගිහිල්ලා ආපුවාම ඉස්සරහා CVs මාරු කරනවා. උදාහරණයක් විදිහට CVs ගෙනල්ලා තියාගෙන ඉන්නවා. ගමනක් අරන් ගමනක් යද්දී ඒක අරන් යන්න. ඒක මගේ එක්ස්පීරියන්ස් එක. මම කිය මේක හැම වෙලාවෙම හැම තැනම වෙනවා කියලා කියන්නේ නැහැ. අනිත් එක තමයි මේක ලංකාවේටයි මේ ඕස්ට්‍රේලියාවල 4 wheel drive නුයි බලපාන විදිය සම්පූර්ණයෙන් වෙනස්. මොකද මෙහි තියෙන කන්ඩිෂන්ස් නෙමෙයි ලංකාවේ තියෙන්නේ. ලංකාවේ ගොඩක් විට ඕනෙම වාහනයක යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට යන්න ගොඩක් තැන් නැහැනේ. ඉතින් ඒක නිසා ඕනෙම වාහනයක යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ලංකාවේ. හැබැයි මෙහි කතන්දරේ ඊට වඩා ගොඩක් වෙනස්. ඉතින් ඒක තමයි එතනදී අපිට කියන්න තියෙන්නේ. ඉතින් අනේ ආයෙ අහන වාහනයක් තමයි Jeep Wrangler එකයි Defender එකයි ගැන. ওই දෙක ගැන අපිට එහෙම ලොකුවට කියන්න දෙයක් නැහැ. ඇත්තම කියනවා නම් ඩිෆෙන්ඩ් එක ගත්තොත් ඩිෆෙන්ඩ් එක ගැන මෙහෙ වැඩි කතා වෙන්නෙත් නෑ. මොකද මෙහෙ වැඩිය තියෙන වාහනයක් නෙවෙයි. ඩිෆෙන්ඩ් එක ගැන මෙහෙ තියෙන මතය එච්චර හොඳ මතයක් නෙමෙයි. මොකද ඩිෆෙන්ඩ් එකක් කියලා ගත්තොත් හැමෝම කියන අම්මෝ ලෙඩ ගොඩක් කියලා. ඒ මෙහෙ කියන මතය. ඉතින් මෙහෙමයි. මම ඩිෆෙන්ඩ් වාහන ගොඩක වැඩ කරලා නෑ. මං කිව්වා වගේ කීපයක් වැඩ කරලා තියෙනවා. මම මගේ කස්ටමර්ස්ලා කීප දෙනෙක් ළඟත් ඩිෆෙන්ඩර්ස් කීපයක් තියෙනවා. ඒවනි ඒ කියන්නේ මම වැඩ කරන ඒවා. ඒ වගේදී මම දැකපු දෙයක් තමයි ස්ටියරින් වල එහෙම පවර් ස්ටියරින් සිස්ටම් එකේ එහෙම ගොඩාක් ප්‍රශ්න එනවා. ඒ වගේම එන්ජින් වල හදලා කෙලවරක් නැති ඔයිල් ලීක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ වුණාට අර ඕවරෝල් ගත්තාම සාමාන්‍ය දෙයකට ඒ කියන්නේ ෆැක්ටරියෙන් එද්දි එන කන්ඩිෂන් එක ගත්තොත් හොඳ ඔෆ් රෝඩ් වාහනයක් ඒක. හැබැයි දැන් ඔයගොල්ලෝ දන්නවනේ තියෙන ඩිෆෙන්ඩර්ස් ඔක්කොම ගොඩක් පරණයි. ඉතින් ඒ පරණ වෙනකොට ඒ වගේ එන ලෙඩ ප්‍රමාණය වැඩි ගොඩක් වැඩි. ඒ කියන්නේ ඔයගේ ට්‍රාන්ස් කේස් එකේ ලෙඩ එනවා. එන්ජින් එකේ ලෙඩ එනවා. මම අර කලින් කියපු පවර් ස්ටියරින් සිස්ටම් එකේ ලෙඩ එනවා. ඊට අමතරව චැසි වල ප්‍රශ්න තියෙනවා. චැසි මලකඩ කන අන්න එහෙම ගැටලු ගොඩක් මෙහෙ තියෙනවා. මම දන්නේ ලංකාවේ ගැන මෙහෙ තියෙනවා අන්නේ ගැටලු ගොඩක්. අනිත් විශේෂම දේ අපිට හරියන්නේ නැති තමයි වාහනේ කම්ෆර්ටබිලිටි එක.
ඒ වාහනේ දුර ගමනක් යන්න නම් කම්ෆර්ටබල් නැහැ. මොකද මේ හරිම අපහසු. ඒ කියන්නේ ඒකේ ඉන්ටීරියර් හදලා තියෙන විදිය, අනිත් එක ඇතුලේ තියෙන ඉඩ, ඒ ඔක්කොම ගත්තාම අපිට ඒක හරියන්නේ නැති වෙන්න ලොකුම හේතුවක් වාහනේ කම්ෆර්ටබල් නැහැ. ඒ වගේම ඉඩ අඩුයි. ඉතින් ඒක තමයි අපිට ඩිෆෙන්ඩර් ගැන කියන්න තියෙන්නේ. රැන්ග්ලර්ස් ගත්තොත් රැන්ග්ලර්ස් හොඳයි. දැන් ඕගොල්ලෝ හිතන්නකෝ සෑන්ඩ් ඩ්‍රයිවිං හරි රොක් රෝලිං හරි අන්න ඒ වගේ වැඩවලට රැන්ග්ලර් එක හොඳයි. ඒ වුණාට දැන් රොක් රෝලිං ගත්තත් මම පෞද්ගලිකව මම ඒක පාවිච්චි කරන්නේ නැහැ. රොක් රෝලිං යන්න වුණත් හේතුව තමයි රැන්ග්ලර් එක පෙරලෙන්න තියෙන අවස්ථාව පුදුම විදියට වැඩි. මොන හේතුවක් නිසාද කියන්න මන් දන්නේ. ඒ තරම් රැන්ග්ලර් එක පෙරලෙනවා. මොකද ඒකේ මං හිතන්නේ මැනුෆැක්චරින් වලදී බර බැලන්ස් වෙච්ච හේතුවක් මොකක් හරි නිසා ඒ වාහනේ ඒ තරම් පෙරලෙනවා. ඉතින් ඕගොල්ලෝ ඕනනම් ඒ ගැන සර්ච් කරලා උනත් බලන්න ඒ තරම් වාහන පෙරලෙනවා. ඒක එකක්. අනිත් එක තමයි අලුත් රැන්ග්ලර්ස් වල ෆැක්ටරි ෆෝල්ට්ස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙනම් මාර රීකෝල්ස් ගොඩක් තියෙනවා ජීප් රැන්ග්ලර් එකට. අලුත් මේක ගැන කියන්නේ. අලුත්ම ඒ වගේ. ඉලෙක්ට්‍රිකල් ෆෝල්ට්ස් තියෙනවා. ඒ වගේම ස්ටියරින් ප්‍රශ්න තියෙනවා. ස්ටියරින් වල මාර ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ කියන්නේ වාහනේ හයිවේ එකේ යද්දී වාහනේ එක ලයින් එක තියාගන්න අමාරු ප්‍රශ්න හිට තියෙනවා රැන්ග්ලර් එකේ. තව තියෙනවා වෝල්ටේජ් රෙගියුලේටර් එකේ ප්‍රශ්න වගේක්. ඒක ඒ කියන්නේ ඒක හිටපු ගමන් ෆේල් වෙන්න පුළුවන්. ෆේල් වෙච්ච ගමන් වාහනේ මේ ඩ්‍රයිව් කරන් යද්දී කට් ඔෆ් වෙනවා. අන්න ඒ ප්‍රශ්න තියෙනවා. එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. මම පෞද්ගලිකව කැමති වාහනයක් නෙමෙයි රැන්ග්ලර් එක. මෙහෙමයි. පාරේ පදින්න නම් මරු. නියම හොඳ වාහනයක් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕෆ් රෝඩ් වලට එච්චර දෙයක් නැහැ. මට මේ වෙච්ච එක සිද්ධියක් කියන්නම්. මම කලින් වැඩ කරපු තැනක ඒ කියන්නේ අපේ ඒ කම්පැනියේ අයිතිකාරයා එයා ගනාව අලුත්ම ජීප් එකක්, ජීප් රැන්ග්ලර් එකක්. අරගෙන අපේ පළවෙනිම 4 wheel trip එක අපි ගියේ. ඒකෙදි ගිහිල්ලා මෙහෙම මේ ඒ කියන්නේ පොඩි රනප් එකක් අරගෙන ගිහිල්ලා වාහනේ ඒ කන්දක් උඩින් නගින්න ගැට්ට උඩින් දාන්න ඕනේ එහා පැත්තට යන්න. ඉතින් අනිත් වාහන ඔක්කොමත් ඒකේ දැම්මා. දැන් මෙයාත් ඒක ඒ විදිහටම දැම්මා. දාලා ගිහිල්ලා වාහනේ පාක් කරපුවම අපි දැක්කා ඉස්සරහා රෝද වාහනේ මෙන්න මෙහෙම තියෙන්නේ කියලා. අපි ගිහිල්ලා බලද්දි ඒ එක ජම්ප් එකට ඉස්සරහා ඩිෆ් එක සම්පූර්ණයෙන්ම මෙන්න මෙහෙම දුන්නක් වගේ ඇද වෙලා. ඉතින් අර මෙහෙ ගිහිල්ලා දාපු ඒ මේ ෂොක් එකට. ඉතින් ඒ වගේ ගොඩක් වීක් පොයින්ට්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඔය මට වෙච්ච සිද්ධියක් මං කිව්වේ. ඉතින් අන්න ඒ වගේ ගොඩක් වීක් පොයින්ට්ස් තියෙනවා. ඒ වගේම අලුත් එකේ චැසි වල ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ කියන්නේ චැසි වල වෙල්ඩ් වලින් චැසිය දෙකට ක්‍රැක් වෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්න තියෙනවා රැන්ග්ලර්ස් ගත්තාම. අනිත් එක ඔයගොල්ලෝ අහලා තියන්නේ Ford Raptor එකයි Hilux එකයි. Raptor එක ගැන නම් ෆුල් රිවිව් එකක් කරන්න තරම් තාම කල් මදි. හැබැයි දැනට අපිට තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒක දැනට හොඳ වාහනයක්. ඒ කියන්නේ ෆැක්ටරි එකෙන් එන විදිහම ගත්තොත් ඒක අර ඒ අනිත් වාහනය වලට සාපේක්ෂව ඒකේ කේපබිලිටි වැඩි ඕෆ් රෝඩ් වලට නම්. ඉතින් ඒක හොඳ වාහනයක්. අනිත් එක තමයි Hilux එක. මට නම් මං ඇත්තම පෞද්ගලිකව ගොඩක් කැමති වාහනයක්. කිසි ප්‍රශ්නයක් නැති වාහනයක්. අනිත් ඒ වගේ ඒක එකම දේ අර මං අපි කලින් කිව්වා වගේ ඒකෙත් ෆ්‍රන්ට් ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් ඉන්නේ. ඉතින් එතකොට ලොකු දෙයක් කරන්න බෑ. ඒ කියන්නේ ලොකු මොඩිෆිකේෂන්ස් ප්‍රමාණයක් කරන්න බෑ. අනිත් එක පිටිපස්සේ දුනු වෙන්නේ. අන්න ඔය හේතු නිසා ඉතින් සස්පෙන්ෂන් වල කේපබිලිටි එක පොඩ්ඩක් අඩුයි. ඔයා මොකද හිතන්නේ? Raptor එකේ ෆ්‍රන්ට් ඉන්ඩිපෙන්ඩන්ට් එන්නේ. Raptor එකේ එකම වෙනස අර ෆැක්ටරි එකෙන් එනකොට ඒ ඇන්ගල්ස් ඒගොල්ලෝ වැඩිපුර කරලා ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගොඩක් හදලා තියෙනවා. ඔව්. දැන් Hilux එකේ එහෙම ගත්තොත් Hilux එකත් අපි ගොඩක් උස්සලා හදලා තියෙන වාහනයක්. ඒ වගේම ප්‍රශ්නේ තියෙන්නේ අර ඉස්සරහා CV එකේ CV ඇන්ගල් එක තමයි. ඔව්. ඉතින් එහෙම නැත්තුව ඇත්තටම Hilux එකත් මමත් ඇත්තටම සාමාන්‍යයෙන් කැමති වාහනයක්. ඒකත් පිටිපස්සේ ඉතින් ලීව් ස්ප්‍රින්ග්ස් තමයි එන්නේ. දුනු වෙන එක තමයි ලොකුම ප්‍රශ්නේ. දැන් මෙහෙමයි මේ අපේ මතේ. ඒ කියන්නේ අපිට නම් වාහනයක් ඕෆ් රෝඩ් කරන්න නම් අනිවාර්යෙන් කොන් හතරේ කොයිල් ස්ප්‍රින්ග් තියෙන්න ඕනේ. මේ අපේ මතේ හැබැයි. ඒක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. මොකද කොයිල් ස්ප්‍රින්ග්ස් පිටි හතර පැත්තෙම තිබ්බොත් විතරයි අපිට ඕන කරන සස්පෙන්ෂන් ට්‍රැවල් එක අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින්
ඒක නිසා ඒ කියන්නේ අපි කම්පෙයාර් කරලා වැඩක් නැහැ. ඒක දුනු තියෙන වාහනයක් එක්ක. ඇයි මේකට කැමති නැත්තේ? ඇයි මේකට කැමති? අන්න ඒ ප්‍රශ්නෙට පළවෙනිම උත්තරේ තමයි තියෙන සස්පෙන්ෂන් සෙටප් එක. පිටිපස්සේ දුනු නම් තියෙන්නේ. ඉතින් එතනින් එහාට අපිට ඒ වාහනේ අමතක කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඕක තමයි කෙටිම උත්තරේ ඔකට දෙන්න පුළුවන්. අනිත් දේ ඔයගොල්ලෝ අහලා තියෙන ඩිෆ් ගැන. ඒ කියන්නේ මොනවද මේ හයි ලෝ රේන්ජ් කියන්නේ, ඒ වගේම ඩිෆ් ලොක් කියන්නේ කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවා. ඒ ප්‍රශ්නෙට මම මෙතනදී උත්තරයක් දෙන්නේ නැහැ. මොකද ඒක මම කැමති ඒක ඔයගොල්ලන්ට ගොඩක් තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලිව ඒක ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න. ඒකට මම වෙනම වීඩියෝ එකකින් ඒක ගැන කියන්න. ඒක ගොඩක් කට්ටිය අහලා තිබ්බා. ඒ අහලා තියෙන නිසාම මම මෙතන මෙහෙම කියන්න යන්නේ නැහැ. මොකද මට මෙහෙම මෙතන කිව්වොත් එහෙම ඔයගොල්ලන්ට ඒක තේරුම් ගන්න තියෙන ඉඩ අඩුයි. ඉතින් ඒක නිසා මම ඒකට වෙනම පැහැදිලි වීඩියෝ එකක් කරන්න. ඊළඟට අහලා තියෙන තවත් ප්‍රශ්නයක් ලංකාවේ තියෙන ගන්න හොඳම 4-wheel drives මොනවද කියලා. ඒක අපිට උත්තර දෙන්න ඊටත් වඩා අමාරු ප්‍රශ්නයක්. හේතුව තමයි එක හේතුවක් තමයි ලංකාවේ තියෙන වාහන අපිට පේන දේ නෙමෙයි තියෙන්නේ. ඒක තමයි මම දන්න මම මේ මගේ අත්දැකීමක් ඔයගොල්ලන්ට විස්තර කරන්නම්. මීට අවුරුදු කීපයකට කලින් මම ලංකාවට ගියපු වෙලාවක මොකද අපේ ගෙදරත් 4-wheel drive එකක් නෙමෙයි කාස් තිබ්බේ Mazda 3 ඒ වගේ කාස් තමයි තිබ්බේ. ඉතින් මට ඕනේ වුණා ඒක දීලා 4-wheel drive එකක් ගන්න. මම ඒ දවස්වල අපේ මල්ලිත් එක්ක ඔය 4-wheel drives 30 ගාණක් හරි 40 ගාණක් හරි බැලුවා. ඔය බලපු එකකින්වත් ඇත්තම කියනවා මට හොයාගන්න සෙට් උනේ නැහැ. අන්තිමට අපි හොයලා Hilux එකක් තමයි ලංකාවේ ගත්තේ. ඔය අතරේදී මම ඇත්තම කියනවා පෙට්‍රෝල්ස් නම් බැලුවේම නැහැ. හේතුව මම පෙට්‍රෝල් එක ෆොටෝ එකකින් දැක්ක ගමන් දන්නවා ඒ වාහනේට මොන හරි කරලා තියනවාද කියලා. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ දන්නවා ඇති Y60 මොඩල් එක වැගන් එකක් එන්නේ නැහැ ඉස්සරහ දුනු තියෙන. ඒ වුණාට ලංකාවේ තියෙනවා Y60 මොඩල් එක කියලා විකුණන්න තියෙනවා ඉස්සරහ දුනු තියෙන මේ වැගන් එකක්. ඉතින් ඒ වගේ අනිවාර්යෙන් චැසි මාරු කරලා තියෙනවා. ඉතින් අන්න ඔය හේතු නිසා හරි අමාරුයි මට ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම කියන්න මේ 4-wheel drive එක තමයි ගන්න හොඳ කියලා. එහෙම බැලුවොත් ගන්න හොඳ දෙයක් තමයි අලුතෙන් එන මොඩල් එකක්. පරණ මොඩල් වලට අපි දන්නේ මොනවා කරලා තියෙනවද කියලා. මට වෙච්ච මම ඒක මාර ෆනි මේ එක්ස්පීරියන්ස් එකක් මම ඔයගොල්ලන්ට කියන්නේ. මම Nissan petrol මුලින්ම අතහැරියා. මොකද අර හේතුව නිසා. ඊට පස්සේ මම බැලුවා Nissan Navara එකක් ගන්න. Navara එකක් ගන්න මම බැලුවම අපි මායි මල්ලි Navara බාර ගන්න බැලුවා. මම හිතන්නේ වාහන 15ක් 20ක් විතර බැලුවා. ලංකාව වටේම ගිහිල්ලා. වාහනේ ඉක්මෑන් එකේ ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා 4-wheel drive ඒවා මේවා ඔක්කොම කියලා. වාහනේ ගිහිල්ලා දොරවල් ඇරලා බැලුවාම 4-wheel switch එක ඒක switch එකක් නෙන්නේ. switch එකයි ඒ හැමදේම තියෙනවා. වාහනේ ඉස්සරහින් යටට ගිහිල්ලා බලපුවාම ඉස්සරහා 4-wheel drive diff එකවත් නැහැ. ඒ කියන්නේ gear box එකේ ඔක්කොම තියෙනවා. ඉස්සරහට එන tail shaft එකක් නැහැ, ඉස්සරහා diff එකක් නැහැ. හැබැයි වාහනේ ඇඩ්වර්ටයිස් කරලා තියෙන 4-wheel drive එකක් විදියට. ඉතින් කොහොමද ඒක 4-wheel drive එකක් වෙන්නේ? ඉතින් ඉස්සරහා මම මේ ඔයාලට කියන්නේ ඉස්සරහා කියන්නේ දැන් CV දෙක ගිහිල්ලා රෝදෙට හයි වෙනවනේ. CV එකේ එළියේ කෝන් එක තියෙනවා. ඒ කියන්නේ කෝන් එක තියෙනවා රෝදෙට දාලා නට් එක දාලා. හැබැයි CV එක කොහෙටවත් තියන්නේ නැහැ. CV එකේ ඉතුරු කැල්ලක් නැහැ, diff එකක් නැහැ. ඉතින් අන්න ඔය වගේ ඔයගොල්ලෝ 4-wheel එකක් ගන්න යද්දී දැන් හිතන්න D40 Navara එකක් 4-wheel drive එකක් වෙච්ච පළියට මේක 4-wheel drive එකක් කියලා නොදැන ගිහිල්ලා ගන්න යන්න එපා. මොකද දන්න කෙනෙක් එක්ක අනිවාර්යෙන් ගිහිල්ලා ගන්න ඇඩ්වර්ටයිස් කරලා තියෙන දේ හැමතැනම නැහැ. අන්න ඒක මතක තියාගන්න. ඒ කියන්නේ අපි මේ වාහන ගැන දන්න නිසා අපි ඉතින් බේරුණා. හැබැයි නොදැන ඔය වගේ දේවල් ඕනේ තරම් මිනිසුන්ට වෙන්න පුළුවන්. අන්න ඒක නිසා පරිස්සම් වෙන්න ඒක ගැන. මේ ගමම මම පොඩි දෙයක් කියන්නම් Navara එක ගැන ගොඩාක් අහන නිසාම ගොඩක් අය අහනවා Navara එක හොඳ වාහනයක්ද ගන්න මොකද තත්ත්වය කියලා. මෙහෙමයි මම ඕස්ට්‍රේලියාව එන විදිය ගැන කිව්වොත් ඔස්ට්‍රේලියාවට D40 එකේ ඩීසල් මොඩල් එකේ ප්‍රධාන වර්ෂන් දෙකක් එනවා. එකක් තමයි ස්පැනිෂ් බිල්ට් එක, ඒ කියන්නේ ස්පාඤ්ඤේ හදන එක, අනිත් එක තමයි තායි බිල්ට් එක. ওই දෙකේ ප්‍රධාන වෙනස්කමක් තියෙනවා. එකක් තමයි ස්පැනිෂ් බිල්ට් එකේ එනවා DPF කියලා සිස්ටම් එකක්. ඒ කියන්නේ ඩීසල් පර්ටිකියුලර් ෆිල්ටර් කියලා එකට කියන්නේ. ඒ සිස්ටම් එක එන වාහන වලට සාමාන්‍ය එන්ජින් ඔයිල් දාලා දුවන්න බෑ. ඒකට වෙනමම එන්ජින් ඔයිල් එකක් තියෙනවා DPF ෆ්‍රෙන්ඩ්ලි එන්ජින් ඔයිල් එක. ඒ ඔයිල් එක දැම්මේ නැත්නම් වෙන්නේ
අනිත් එන්ජින් ඔයිල් වලින් එන්ජින්ම එක වැඩ කරද්දී එලියට යන කාබන් ප්‍රමාණය වැඩි. ඉතින් ඒ කාබන් ඒ විදිහට ගියපුවාම DPF කියන ෆිල්ටර් එක බ්ලොක් වෙනවා. ඒක ගොඩාක් ගණන් වැඩි ෆිල්ටර් එකක්. ඩොලර් සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාව ගත්තා ඩොලර් 4000 5000ක් වගේ වෙනවා ෆිල්ටර් එක. මම ලංකාවේ මම පෞද්ගලිකව බලපු නිසාන් නවාර ගොඩක් මම අර කලින් කිව්වා වගේ ගණ්ඩ ගිහිල්ලා බලපු වැඩි හරියක මේ ප්‍රශ්නේ තිබ්බ නිසායි කියන්නේ. ගොඩක් ඒ වගේ DPF එක තිබ්බා. හැබැයි ඒ වගේ අර මං කියපු ප්‍රශ්න තිබ්බා. මොකද ඒ ඔයිල් එක අනිත් ඔයිල් එකට වඩා ගොඩාක් ගණන් නිසා ගොඩක් මිනිස්සු ඔය ගැන දන්නේ නැතුව සාමාන්‍ය ඔයිල් එක දාලා සර්විස් කරනවා. සර්විස් කරපු ගමන් ඉතින් වාහනේ ලෙඩ එතනින් එහාට. අනිත් ඒක තමයි මම දැකපු ලොකුම ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා ඕගොල්ලෝ ගන්නව නම් try කරන්න තායි බිල්ට් එකක් හොයලා ගන්න ලංකාවේ තියෙන උනත් ඒ ඇරෙන්න වාහනේ වෙන ලොකු ලෙඩක් නැහැ. හැබැයි නවාර එකේ තියෙන ලොකුම ලෙඩක් තමයි බ්ලෝ බයි ඔයිල් එක. අර ඕගොල්ලන්ට මතක ඇති මම මේනකගේ වාහනේදී පෙන්නුවා අර එන්ජින් එකේ බ්‍රීදර් මේක හරහා ඔයිල් යනවා. ඉතින් අන්න ඒක නිසා නවාර එකේ තියෙන ලොකු ලෙඩක්. අනිත් එක මෙහෙමයි ලංකාවට ඕක එච්චර වැදගත් වෙන්නේ නැහැ. චැසිය පිටිපස්සට බර ගොඩක් දාන්න නැති නිසා පිටිපස්සට ගොඩක් බර දැම්මහම චැසිය පොඩ්ඩක් නැවෙන ප්‍රශ්න වගේක් මෙහෙ තියෙනවා. හැබැයි ඒක කොහෙට මං හිතන්නේ එච්චර බලපායි කියලා. මොකද ඒ තරම් බර දාලා දුවන්නේ නැහැනේ. ඉතින් ඊට අමතරව සාමාන්‍ය පාවිච්චියට එච්චර ලොකු අවුලක් තියෙන වාහනයක් නෙමෙයි ඒක. ඉතින් ඒක තමයි මට නවාර ගැන කියන්න තියෙන්නේ. ඉතින් සාරාංශයක් විදිහට මට කියන්න පුළුවන් මේ දේ තමයි ඒ කියන්නේ ලංකාවේ ඕගොල්ලෝ මේක ඕගොල්ලෝගේ බජට් එකත් එක්ක වෙනස් වෙනවා මම දන්නවා. ලංකාවේ ඕගොල්ලෝ 4 wheel drive එකක් ගන්නවා නම් යන්න තියෙන හොඳ ඔප්ෂන් දෙකක් තමයි එකක් Ford Ranger Raptor එක දෙවැනි එක තමයි Hilux එක. ඔන්න ඔය දෙක තමයි කියන්නේ ඔයගොල්ලන්ට කිසි අවුලක් නැතුව මං හිතන්නේ කරගන්න පුළුවන් දෙයක්. අනිත් වාහන ගන්න යද්දී හොඳට දැනගෙන යන්න ඕනේ, දැනගෙන බලලා ගන්න ඕනේ. Nissan petrol එක උනත් ඕගොල්ලෝ දැනගෙන බලලා ගන්න ඕනේ. අනිත් එක තමයි ලංකාවේ මං කිව්වා petrol එකේ තියෙන වැඩි හරියක් තියෙන 3 liter engine එක. ඉතින් ඒක මම පෞද්ගලිකව ගන්න අනුමත කරන වාහනයක් නෙවෙයි. මොකද ඒක ලෙඩ ගොඩක්. ඉතින් ඒක නිසා මට අර ඔප්ෂන් දෙක තමයි මට මේ වෙලාවේ ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. ඒක තමයි අපේ මතය. ඒක තමයි අපේ මතය. අනිත් දේ මට ඔයාලට කියන්න ඕනේකම තිබ්බේ අපේ වීඩියෝස් ගැන. අපේ පළවෙනි වීඩියෝස් අපි ඔයගොල්ලන්ට කමෙන්ට්ස් වල කියලා තියෙනවා මේ දේ. අපි YouTube දාන්න හිතාගෙන රෙකෝඩ් කරපුවා නෙමෙයි අපේ ඔය ටස්මේනියා වීඩියෝ එකක්වත්. ඒක නිසා ඒක ඇත්තටම අපේ පළවෙනිම වීඩියෝ එක බැලුවා නම් අපි දෙන්න දවසක් කෑම් කරලා ඉඳන් ඉන්නකොට නිකන් අපි දෙන්නගේ ඔළුවට ආපු අයිඩියා එකක් එච්චරයි. අන්තිම දවස් තුනේ ඔව්. අනිත් එක අපි ගොඩක් රෙකෝඩ් කරේ ෆෝන් වලින් ඩ්‍රෝන් එක ඇරෙන්න අනිත් ඔක්කොම ෆෝන් වලින් රෙකෝඩ් කරපු ඒවා. ඉතින් එතන වීඩියෝ ක්වොලිටි ප්‍රශ්නයක් ඇති ඇත්තටම. මොකද අපිත් මේක ඇති නෙමෙයි අපිත් දැනුවත් අනිවාර්යයෙන්ම එතන වීඩියෝ ක්වොලිටි එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම සවුන්ඩ් වල ප්‍රශ්න තියෙනවා. මොකද අපි YouTube එක්ස්පර්ට්ස්ලා නෙමෙයි. අපි මේ ජීවිතේ කවදාවත් මීට කලින් YouTube හරි කොහේ හරි දාන්න වීඩියෝ එකක් හදලත් නැහැ, හදලා දාලත් නැහැ. ඉතින් ඒක නිසා මේක අපිටත් අලුත්ම දෙයක්. අපි පුළුවන් විදිහට තමයි ඒක කරලා ඕගොල්ලන්ට බලන්න දුන්නේ. ඉතින් තියෙන වැරදි වලට ගොඩක් සමා වෙන්න. අපි උනට ඉස්සරහදී ඒ දේවල් ඔක්කොම හදාගන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ඒ වගේම මේ ෆ්‍රේස් අයිලන්ඩ් වීඩියෝ එක ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. ෆ්‍රේස් අයිලන්ඩ් එකේ වීඩියෝ දෙක තමයි අපි YouTube දාන්න කියලා හිතාගෙන කරේ. මොකද අපි ගියපු තවත් ගමනකදී මේක අපි හරියට කරලා දාමු කියලා රෙකෝඩ් කරලා දාපු වීඩියෝ දෙකක් තමයි ෆ්‍රේස් අයිලන්ඩ් දෙක. ඒ දෙක බලන්න. අනිත් විශේෂම දේ මම කියලා මම මේනකට දෙන්නම්. මට කියන්න ඕන වැදගත්ම දේ අපි කියන දේවල් හරියට අහගන්නේ නැතුව කොනකින් අහගෙන ප්ලීස් ඒකට කමෙන්ට් කරන්න එපා. මොකද අපි කියන දේවල් අපි කියන්නේ පුළුවන් උපරිම දන්න විදිහට ඔයගොල්ලන්ට විස්තර කරලා. මොකද අපිට ගොඩාක් කමෙන්ට්ස් එනවා අපි කියන දේවල් වල කොහේ හරි එක වචනයක් අල්ලගෙන ඒක මේ ඒක ප්‍රදාන කරගෙන ඊට අනුව කමෙන්ට් කරනවා. ඉතින් මම ඔයගොල්ලන්ට ආයෙත් කියන්නේ අපි කියන දේවල් හරියට අහගන්න. හරියට අහගෙන කමෙන්ට්ස් කරන්න. අනිත් එක තමයි අපේ ඊළඟ මම කිව්වා වගේ සස්පෙන්ෂන් මොඩිෆිකේෂන් කරන වීඩියෝ එකක් එනවා. සමා වෙන්න ඕනේ මට ඒකට කරන්න දෙයක් නැහැ. වීඩියෝ එක ටිකක් දිගයි. දිග වෙන්න හේතුව තමයි මට ඔයගොල්ලන්ට
පැහැදිලි කරන්න තියෙන කරුණු ගොඩක් කටිය දන්නේ නැති කරුණු ගොඩක් මට පැහැදිලි කරන්න වෙනවා. මොකද ඒක මට කරන්න ගියානම් මට පැයක් යන්නේ නැහැ, පැයක් දෙකක් යන්නේ නැහැ කරන්න. ඒ වුණාට මට ඕගොල්ලන්ට වීඩියෝ එක කරන්න ඕන නිසා මට දවස් 3ක් ගියා ඒ සස්පෙන්ෂන් මොඩිෆිකේෂන් එක කරන්න. මොකද ඒක ඕගොල්ලන්ට තේරුම් යන විදියට මම කියලා එක එක විදියෙන් කියලා හොඳම විදිහ අරගෙන තමයි මම මේ වීඩියෝ එක හදන්නේ. ටිකක් දිග වෙයි. ඒ වුණාට බලන්න, මොකද ඒකේ ගොඩක් වැදගත් කරුණු තියෙනවා. කවුරුත් කියන්නෙත් නැති, කවුරුත් දන්නෙත් නැති, ගොඩක් කට්ටිය දන්නෙත් නැති, දැනගත්තත් කියන්නෙත් නැති. ඉතින් අන්නේ ඒක නිසා වීඩියෝ එක දිග වෙයි. ඒකට සමා වෙන්න. හැබැයි බලන්න බැලුවාම ඔයගොල්ලන්ට තේරෙයි මම මොකද්ද කියන්නේ කියලා. මට කියන්න තියෙන්නේ ඇත්තරම මේ බොහෝම ස්තුතියි අපිට එන කමෙන්ට්ස් වලට. ඒක හොඳ හරි නරක හරි ඇත්තරම සමහරලාට අපි ආය දේවල් හිතනවා. එතකොට ඒක මාර හොඳයි. මම ඇත්තරම කැමති කමෙන්ට්ස් වලට. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා ඒවා ඔක්කොටම රිප්ලයි කරන්න. ගොඩක් ඒවට රිප්ලයි කරනවා. ඉතින් කිසිම මේ ප්‍රශ්නයක් නැහැ. අපිට බැනලා ඉවුවත් මේ ප්‍රශ්නයක් නැහැ. එහෙම අවුලක් නැහැ. මොකද අපි දන්නවා අපි කියන දේවල් කියනවට අකමැති කොටසකුත් ඉන්නවා. ඔව් එහෙම එකක් ඉන්නවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඉතින් අර මේ අපි අපේ ගමන යනවා. අපිට පුළුවන් විදිහට ඒකේ කිසි ගැටලුවක් නැහැ. අනිත් එක තමයි දන්නේ නැති දෙයක් තියෙනවා නම් කිසි ප්‍රශ්න නැහැ. කමෙන්ට් එකක් හරි Facebook එකේ හරි මේ පර්සනල් මැසේජ් එකක් විදිහට හරි අහන්න පුළුවන්. අපි දන්න විදිහට කියන්නම්. අපි දන්න දෙයක් නම් අපි ආයෙත් කියන්නේ බොරුවට අපි හංගාංග ඉන්නේ නැහැ. හංගල අපිට ඇති වැඩකුත් නැහැ, ලැබෙන දෙයක්කුත් නැහැ. අපි දන්න දෙයක් නම් අපි අනිවාර්යෙන් කියනවා. ඔව්. ඉතින් හැංගිල්ලක් නැහැ අපේ ළඟ. ඔව් බොහොම ස්තුතියි. ඇත්තටම ඒක මේ අපි හිතුවෙත් නෑ මේ මෙච්චර කමෙන්ට්ස් එහෙම එයි කියලා. මේ අපි බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි. ඉතින් ඇත්තටම ගොඩක් ස්තුතියි ඒ ගැන. ඔව්. එහෙනම් අපිට මේ වීඩියෝ එක තවත් දිග කරන්න ඕනේ නෑ, දිගට අරන් යන්න ඕනේ නෑ. මෙච්චරයි අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන මිස් වෙච්ච මොනවා හරි දෙයක් තියෙනවා නම් ප්ලීස් අපව මැසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලෝ අහලා තියෙන අනිත් ප්‍රශ්න වලටත් තවත් අපි මේ වගේ වීඩියෝ එකක් කරලා ඒ වෙනකොට එකතු වෙන ඒවත් එක්ක අපි ඒවා කියන්න බලන්න. ඉතින් මිස් වෙච්ච දෙයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අපි ඒවට අනිවාර්යෙන් හැම එකටම උත්තරයක් දෙනවා. එහෙනම් ඊළඟට අපි තවත් වීඩියෝ එකකින් අපව හම්බෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. මේ කාලේ එච්චර අපි හැමෝටම ගොඩක් අමාරු කාලයක් යන්නේ. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම ජය වේවා. ජය වේවා. ආයුබෝවන්.